ආයිබෝවන් සුබෝදෑසනක් සුපුරුදු පරිදි ජාතික පාසල වැඩසටහන ජාතික නාලිකාව දයදුවා දරුවන්ගේ අධ්‍යාපන සත්කාරය වෙනුවෙන් ගෙනෙන ජාතික පාසල වැඩසටහනත් එක්කයි දරුවනේ අද අපි උදේ ඔබේ නිවසට ආවේ. එතකොට දරුවනේ අපේ දරුවෝ දන්නවා සුපුරුදු බ්‍රහස්පතින්දා දවස ගණිතය සඳහා වෙන් වෙච්ච දවස අපේ දරුවන්ගේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉහළ නැංවීම වෙනුවෙන් අපි හදාගත්ත වැඩසටහන් ගොන්නක් එක්ක දරුවනේ අපි මේ අදත් සූදානම් වෙන්නේ ඔබේ ඒ දැනුම ඉහළ නංවන්න. ඉතින් දරුවනේ ඒ අනුව විවිධ තේමාවලට බෙදලා විවිධ තේමා යටතේ අපි පාඩම් මාලාව සාකච්ඡා කරමින් යන ගමන් මඟ තුල අපි අදත් අලුත් තේමාවක් එක තමයි ඔබත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ. එතකොට අපේ දරුවෝ දන්නෝ ඒ තේමා අනුව තමයි විභාග ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. එහෙනම් ඒ විභාග ප්‍රශ්න පත්‍රයේදී ඔබට වැඩියෙන් ලකුණු ලබා ගත හැකි තේමා තමයි අපි ඔබත් එක්ක වැඩිම සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ අනුව අද අපි තෝරගත්ත දරුවනේ කුලක හා සම්භාවිතාව කියන තේමාව යටතේ අපිට ලැබෙන සම්භාවිතාව කියන මාතෘකාව. එතකොට මේ සම්භාවිතාව කියන මාතෘකාව වැදගත් වෙන්නේ දරුවනේ ඔබට ප්‍රශ්න ඉදිරිපත් වන ආකාරය අපි කතා කරොත් පළමු ප්‍රශ්න පත්‍රයේ හෝ දෙවන ප්‍රශ්න පත්‍රයේ බොහෝ දුරට පළමු ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10ක ගැටලුවකුත් ඒ වගේම කෙටි ප්‍රශ්න 25 තුල ලකුණු 2ක ගැටලුවත් එක ලකුණු 12ක් ලබා ගැනීමේ හැකියාව තියෙන ඔබට මේ සම්භාවිතාව කියන තේමාව යට තියෙන ගැටලු වලින්. එතකොට මේ සම්භාවිතාව කියන තේමාව ඊටා සරල තේමාවක්. ඒ වගේම තර්කානුකූල ගණිතය කියන කොටසට අයත් වෙන තේමාවක්. සාමාන්‍යයෙන් දරුවනේ සම්භාවිතාව කියන න්‍යායන් හරි සරලයි. ඒක සරල වෙන්නේ දරුවනේ මේක ප්‍රායෝගිකයි. ඔබ මේ කියන හැම දෙයක්ම ප්‍රායෝගිකව සිතුවිලි තුලින් හිතලා අපි කරන පිළිවෙල හිතෙන් ඔබ නිර්මාණය කරන්න පුළුවන් නම් ඊටාම සරලව පුළුවන් අපිට මේ ගැටලුව සඳහා පිළිතුරු ලබා දෙන්න. ඉතින් මෙන්න මේ සම්භාවිතාව කියන තේමාවේ ආරම්භය ගත්තොත් ඔබට මතක ඇති ඔබ 6 ශ්‍රේණියේදී විය හැකියාව කියන පාඩමෙන් තමයි මේක පටන් ගන්න. ඒ පටන් අරගෙන ගමන් මගේ ඔබට 11 ශ්‍රේණිය දක්වා සියලු දැනුම් එකතු කරගෙන ඔබට විභාගය සඳහා ඉදිරිපත් වෙන ප්‍රශ්න ආකෘතියක් තියෙනවා. අන්නේ ප්‍රශ්න ආකෘතිය තමයි දරුවනේ අපි සාකච්ඡා කරන්න හදන්නේ. එතකොට මුල ඉඳලා ඔබත් එක්ක සාකච්ඡා කරපු කොටස් ඔබ දැනුවත් වෙලා තියෙන්න ඕන. අපි විභාගයේදී ඔබට මොන ආකාරයේ ගැටලු කොයි විදිහටද ලැබෙන්නේ ඒවා සඳහා මොනවද ඔබ තුල තිබෙන්න ඕන දැනුම කියන එක තමයි අද දවස් තුල අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. ඉතින් දරුවනේ ඒ අනුව මේ සම්භාවිතාව කියන තේමාව යටතේ අපි දන්නෝ සම්භාවිතාව කියන්නේ මොකක්ද කියලා කතා කරොත් දරුවනේ එතෙන්දී අපි කතා කරන්නේ යම් සිද්ධියක් සිදුවීමට හෝ නොවීමට ඇති හැකියාව. එතකොට ඔබට මතක ඇති සිද්ධි වර්ග 3ක් අපි කතා කරා. සිද්ධි වර්ග 3 මොනවද? අනිවාර්යෙන් වන සිද්ධි, කිසිදා නොවන සිද්ධි, වීමට හෝ නොවීමට හැකි සිද්ධි. අනිවාර්යෙන් වන සිද්ධියකදී ලකුණු ප්‍රදානය කරා ඔබට මතක ඇති ලකුණු 1ක් දුන්නා. කිසිදා සිදු නොවන සිද්ධියක් නම් අපි ලකුණු 0ක් දුන්නා. එහෙනම් වීමට හෝ නොවීමට ඇති සිද්ධියක් සඳහා අපි ලකුණු දුන්නේ 1ත් 0ත් අතර සංඛ්‍යාවක්. එහෙනම් 1ත් 0ත් අතර සංඛ්‍යාවක්. එහෙනම් 0ත් 1ත් අතර සංඛ්‍යාවක් කියලා කියන්නේ දරුවනේ භාගයක් හෝ දශමයක්. එහෙනම් අන්න අපි කතා කරන්න හදන්නේ සම්භාවිතාව කියන්නේ වීමට හෝ නොවීමට ඇති සිද්ධි නම් ඒ සඳහා ඔබට ලකුණු ප්‍රදානය කරන්නේ 0ත් 1ත් අතර. එහෙනම් 0ත් 1ත් අතර ලකුණු ප්‍රදානය කරන ආකාර තියෙන තුනක්. එකක් භාගයක් විදියට, දශමයක් විදියට, එහෙම නැත්නම් ප්‍රතිශතයක්. එහෙනම් ඔබට අද දවසේ අපි මේ කතා කරන සම්භාවිතාව ඉදිරිපත් වෙන්නේ භාගයක් විදියට, දශමයක් විදියට, එහෙම නැත්නම් ප්‍රතිශතයක් විදියට. මෙන්න මේ ආකාරයේ ඉදිරිපත් වෙන සම්භාවිතාව එක එක සිද්ධි පදනම් කරගෙන අපි ඒ සිද්ධිය සලකලා අපි සම්භාවිතාව ප්‍රකාශ කරලා ඔබට මතක ඇති ඒ සඳහා අපි සම්භාවිතාව ප්‍රකාශ කිරීමේදී පරීක්ෂණයක් කරලා සමහරවිට ඒ පරීක්ෂණයේ කීප වාරයක් කරලා ඒ ප්‍රතිඵල ඇසුරු කරගෙන අපි සම්භාවිතාව ඉදිරිපත් කරා. එතකොට මෙන්න මේ ඉදිරිපත් කරපු සම්භාවිතාව යම් සිද්ධි දෙකක් සම්බන්ධ කරගෙන කොහොමද සිද්ධි දෙකක් හෝ කීපයක් සම්බන්ධක වෙනකොට මේ සම්භාවිතාව කොහොමද සම්බන්ධ වෙන්නේ? මෙන්න මේ සම්බන්ධතාවය ඇති කරන්න ඔබට මතක ඇති සිද්ධි දෙකක් සම්බන්ධ කරන්න ඔබට මතක ඇති අපි 10 ශ්‍රේණියේදී කතා කරා කාටසිය තලය, රුක් සටහන්. එතකොට මෙන්න මේ කාටසිය තලයේ සහ රුක් සටහන් වෙන්න පුළුවන් සියලු සිදුවීම් වලට කිව්වා අපි ඒ පරීක්ෂණයේ හෝ ඒ පරීක්ෂණ කීපයේ තියෙන නියදි අවකාශය කියලා. එතකොට ඒ විය හැකි සියලු සිද්ධි. එතකොට ඒ විය හැකි සියලු සිද්ධි නිරූපණය කිරීම සඳහා අපි මේ වෙනකොට ඔබත් එක්ක සාකච්ඡා කරලා තිනවා කාටසිය තලය සහ රුක් සටහන. එතකොට මෙන්න මේ කාටසිය තලය සහ රුක් සටහන් ඇසුරු කරගෙන තමයි දරුවනේ බොහෝ දුරට ඔබට මේ ලකුණු 10ක් ලබා ගත හැකි ගැටලුව නිර්මාණය වෙන්නේ. ඉතින් මෙන්න මේ ගැටලුව සඳහා තමයි අද දවස් අපි වෙන් කරලා තියෙන්නේ. අපි බලමු එහෙනම් කොහොමද
ඔබ පෙර දිනේ එහෙම නැත්නම් 10 ශ්‍රේණියේ උගත් කරුණුත් එකතු කරගෙන අපි ඉස්සරහට ගමන් කරන්නේ කොහොමද කියලා බලන්න දරුවනේ. එතකොට ඔබට දිස්සන සම්භාවිතාව කියන තේමාව කතා කරනකොට ඒකේ තියෙන ඔබේ පෙර දැනුම. එහෙනම් මම කතා කරන ඔබේ පෙර දැනුම උදාහරණ මගින් තමයි කතා කරන්නේ. අපි ගමු දරුවනේ උදාහරණයක්. බලන්න ඔබට උදාහරණයක් කියන සරල උදාහරණයක්. මල්ලක කොළ පාට පබළු දෙකක්ද රතු පාට පබළු හතරක්ද ඇත. මේවායින් එකක් අහමු ලෙසගෙන එහි පාට සටහන් කර එය නැවත දමා තවත් පබළුවක් ගන්නු ලැබේ. එහෙනම් මේ මල්ලේ තියෙන පබළු තියෙනවා. එහෙනම් මේ පබළු වලින් එකක් අරගෙන පාට ලියාගෙන ඊට පස්සේ ඒ පබළුව ආපහු ඒ මල්ලට දාලා තව පබළුවක් ගන්නවා. දැන් මම කිව්වා මුලින් ඕගොල්ලන්ට කිව්වා ප්‍රායෝගිකව හිතන්න කියලා. ප්‍රායෝගිකව හිතන එක දැන් හිතන්න මල්ලක් තියෙනවා. මල්ලේ මෙන්න පබළු තියෙනවා. ඒතකොට මේ පබළු මං අර ගන්නවා. අර ගන්නකොට ලැබෙන ප්‍රතිඵල මොනවද මට? එතකොට ඊට පස්සේ ඒ පබළුව මම දානවා ආපහු මම පබළුවක් ලබා ගන්නවා. එතකොට එතන ලැබෙන ප්‍රතිඵල මොකද? මේ ප්‍රතිඵල දෙකේ සංයෝජනය කොයි ආකාරයෙන්ද වෙන්නේ? ප්‍රායෝගිකව අපි හිතලා අපි බලමු මොනවද වෙන්නේ කියලා. අපිට පුළුවන් දරුවනේ මේ කියන සිද්ධිය පොඩි රූප සටහනක් ඇසුරෙන් ඕනනම් අපිට මේක සරල කරගන්න පුළුවන්. මෙන්න මල්ලක් තියෙනවා. මේ මල්ලේ තියෙන කොළ පාට පබළු දෙකක් තියෙනවා. රතු පාට පබළු හතරක් තියෙනවා. එතකොට මේ මල්ලෙන් පබළුවක් අරගන්නෝ. මේ පබළුව අරගත්තාම ලැබෙන ප්‍රතිඵල මොනවද? ගන්නා පබළුව අහඹු ලෙස තේරීමක් නැතුව අහඹු ලෙස ගන්නා පබළුව විය හැකියාව වෙන්න පුළුවන් මොකද්ද? වෙන්න පුළුවන් කොළ පාට පබළුවක් වෙන්නත් පුළුවන්. කොළ පාට පබළු දෙකක් තියෙනවා. අපි කොළ පාට පබළු එක කියමු, දෙක කියමු. එක දෙක වෙන්න පුළුවන්. රතු පාට පබළු තියෙනවා හතරක්. රතු පාට එක, රතු පාට දෙක, රතු පාට තුන, රතු පාට මෙන්න මේ වගේ ලැබිය හැකි ප්‍රතිඵල. මේ ප්‍රතිඵල එතකොට පබළු එකක් අරගෙන පාට සටහන් කරලා මේක ආපහු මල්ලට දාලා තවත් පබළුවක් ගන්නවා නම් අවස්ථා දෙකක් තියෙනවා ඔබට. අවස්ථා දෙකේදී ප්‍රතිඵල දෙකක් තියෙනවා ලැබෙන අවස්ථාවක්. එහෙනම් අවස්ථා දෙකක් තියෙනවා නම් මේක නිරූපණය කරන්න අපි කාටිසිය තලයේ වතයි. කාටිසිය තලයේ තියෙන අක්ෂ දෙකක්. එහෙනම් අක්ෂ දෙක භාවිතා කරන අවස්ථා දෙකේ ප්‍රතිඵල සඳහා. බලන්න දරුවනේ දැන් අපි කොහොමද භාවිත කරේ? දැන් ඔන්න මම එක අවස්ථාවක් මං කියන පළමු පබළුව ගන්නා පළමු පබළුව වෙන්න පුළුවන් ප්‍රතිඵල විය හැකි වෙන නෙවෙයි විය හැකි ප්‍රතිඵල මොනවද? මම කියන කොළ පාටේ වට G කියලා කියමු, රතු පාටේ වට R කියලා කියමු. G 1 ලැබෙන්න පුළුවන්, G 2 ලැබෙන්න පුළුවන්, R 1 ලැබෙන්න පුළුවන්, R 2, R 3, R 4 මෙන්න මේ ආකාරයට ඔබට ලැබෙන්න පුළුවන් අවස්ථා. මෙන්න ගන්නා පළමු පබළුව ලැබිය හැකි ප්‍රතිඵල. ඊට පස්සේ දරුවනේ අපි මේ පබළුව දාලා මේ මල්ලට දාලා ආපහු පබළුවක් ගන්නවා. දැන් ආපහු ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? දැන් මේ පබළු ටික සේරම මල්ලේ තියෙනවා. ආයිත් පුළුවන් මේ කොළ පාට එක ලැබෙන්න පුළුවන්, කොළ පාට දෙක ලැබෙන්න පුළුවන්, රතු පාට. එහෙනම් ඒ ටික සටහන් කරමු අපි y අක්ෂය තෝරගෙන අන්න දෙවන පබළුව විදිහට අපි කියනවා මෙන්න ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. දැන් වෙන්වෙන්ව ගත්තොත් මෙන්න පළමුව ගන්නා පබළුවේදී ලැබිය හැකි ප්‍රතිඵල මෙන්න දෙවනි පබළුවේදී ලැබිය හැකි ප්‍රතිඵල. එහෙනම් මෙන්න මේ අවකාශය තුළ මේ කාට්සිය තලය තුල ඛණ්ඩාංක විදිහට මේක නිර්මාණය වෙනවා. බලන්න දරුවනේ මෙතන G1 G1 කියන ලක්ෂයක් අපි නිර්මාණය කරොත් මෙතෙන්දි මොකද්ද කියන්නේ? පළමු අවස්ථාවේ මම පබළුවක් ගන්නවා. මට හම්බෙලා තියෙන G1 කියන පබළුව මම සටහන් කරගන්නවා. මම ඒක මල්ලට දානවා. දෙවනි වතාවේ ආයි පබළුවක් ගන්නවා. මට නැවතත් ලැබිලා තියෙන G1 කියන පබළුව වෙන්න පුළුවන් අවස්ථාවක්. එහෙනම් ලැබිය හැකි අවස්ථාවක්. එහෙනම් G1 මට මේ අවස්ථාව ලැබෙන්න පුළුවන්. G2 පළමු අවස්ථාවේ G2 සටහන් පබළුවත් දෙවන අවස්ථාවේදී G1 සටහන් පබළුවත් ලැබෙන්න පුළුවන්. මෙන්න ලැබිය හැකි ප්‍රතිඵල මෙන්න මේ අවකාශය තුල තියෙනවා. එහෙනම් මට පුළුවන් මෙන්න මේ අවකාශය තුල තියෙන මෙන්න මේ කොටස් මේ කියන්නේ පළවෙනි පබළුව. එතකොට මෙන්න මේ ආකාරයට මට පුළුවන් මේකේ සටහන් කරන්න මේ තින්නේ මේ කියන ක්‍රියාකාරකම තුළ ලැබිය හැකි සියලු ප්‍රතිඵල. එහෙනම් ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් එතකොට මෙන්න මේකට අපි කියනවා නියදි අවකාශය කියලා. වෙන්න පුළුවන් සියලු දේ. එහෙනම් සියලු දේ අතරින් අපිට අහන්න පුළුවන් විවිධ දේවල් තියෙනවා. බලන්න දරුවනේ අපිට අහන්න පුළුවන් දේවල්. අපෙන් අහන්න පුළුවන් පබළු දෙකම රතු වීම. ගන්න පබළු දෙකම රතු. මුලින් ගත්ත පබළුවත් රතු, දෙවෙනි පබළුව රතු වීම. බලන්න අපිට පුළුවන් මෙන්න මේ වගේ සටහන් කරන්න. ඔබට දිස් වෙනවා. මේ තියෙන රතු පබළු, මේ පැත්තේ රතු පබළු, මේ පැත්තේ රතු පබළු. එහෙනම් මෙන්න මේ කොටස් ටික. එහෙනම් සම්භාවිතාව කිව්වේ මොකද්ද? විය හැකි සියලු සිදුවීම් අතුරෙන් බලාපොරොත්තුව සඵල වීමේ සාර්ථක භාගය.
එහෙනම් විය හැකි සියලු සිදුවීම් තමයි මෙන්න තියෙන්නේ මෙතන තියෙනවා සේරම 36ක් 36න් මගේ බලාපොරොත්තුව මේ ගන්නා පබළු දෙකම රතු වීමේ බලාපොරොත්තුවේ සිද්ධි තියෙනවා මෙතන 16ක්. එහෙනම් එක භාගයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් පබළු දෙකම රතු වීම මට කියන්න පුළුවන් මේ 36න් 16ක් කියලා. ඒ කියන්නේ මුළු වෙන්න පුළුවන් සේරම සිදුවීම් අතරින් මගේ බලාපොරොත්තුව සාර්ථක වීම. ඒ වගේම මට තවත් බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. බලන්න දරුවනේ මම තව බලාපොරොත්තුවක් තියෙනවා. පබළු එකක්වත් රතු නොවීම. එක පබළුවක්වත් රතු වෙන්නේ නැහැ. එහෙනම් ගන්න මුල් ගන්න පබළුවත් කොළ පාට වෙන්න ඕන. දෙවන ගමන පබළුවක් කොළ පාට වෙන්න ඕන. අන්න මට පුළුවන් මෙන්න මේ වගේ කාටසිය තලය තුල මට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. අර මගේ අවශ්‍යතාවය ඉටු කරගන්න මේ කාටසිය තලය ප්‍රයෝජනට ගන්න පුළුවන් සරල කරගන්න අන්න අවස්ථා හතරක් තියෙනවා. එහෙනම් සේරම අවස්ථා 36යි. එහෙනම් මම කියනවා පබළු එකක්වත් රතු නොවීම 36න් 4යි කියලා. එතකොට දරුවනේ මම මේ කතා කරේ මේ සිදුවීම් දෙක පදනම් කරගෙන කොහොමද වෙන්න පුළුවන් සියලු සිදුවීම් අපි හඳුනගන්නේ ඒවෙන් මං යම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ බලාපොරොත්තුවේ සාර්ථකභාවය මං කොහොමද ප්‍රකාශ කරන්නේ මං කොහොමද හොයලා බලන්නේ මං කොහොමද දැනගන්නේ කියන එක කාටසී තලයේ පදනම් කරගෙන කොහොමද කතා කරන්නේ. දැන් මේක කාටසී තලය කියන එක එච්චර සුදුසු අවස්ථාවක් නෙවෙයි. දැන් දරුවන්ට හිතෙනවා ඇති දැන් පබළුව දෙපාරයිනේ ගත්තේ. පබළුව තුන් පාරක් ගත්තා නම් එක පාරක් ගන්නවා. ඒ පාට සටහන් කරගන්නවා. පබළුව නැවත දානවා. ආයෙත් පබළුවක් ගන්නවා. පාට සටහන් කරගන්නවා. නැවතත් දාලා ආපහු පබළුවක් ගත්තොත් මං කොහොමද කාට සීතල දක්වන්නේ? දක්වන්න අපිට බෑ. එතකොට මෙතෙන්දි පුළුවන් අවස්ථා දෙකක් විතරයි. එහෙනම් අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඊට වඩා එහා ගිහපු තවත් අවශ්‍යතාවයක්. වැඩි අවස්ථා ගානක් තියෙනවා. කොහොමද අපි ඒකේ නියදී අවකාශය දක්වන්නේ? ඒ සඳහා අපි තෝරගත්ත ඔබට මතක ඇති රුක් සටහන්. දැන් බලමු මේ සිද්ධියම අපි රුක් සටහනක් සම්බන්ධ කරගෙන කොහොමද ඉදිරිපත් කරන්න කියලා. බලන්න දන්නුනේ රුක් සටහන්. දැන් මේ කතාවම අපි කියනවා මල්ලක කොළ පාට පබළු 2යි රතු පාට පබළු 4යි මේ වයින් එකක් අහඹු ලෙසගෙන එහි පාට සටහන් කර නැවත මල්ලට දමා පබළුවක් ගන්න ලැබේ නියදී අවකාශය රුක් සටහනක දක්වන්න. අර ප්‍රශ්න දෙකම අහනවා. අපි බලමු සාකච්ඡා කරමු. එහෙනම් රුක් සටහන කිව්වේ මොකද්ද? රුක් සටහන කිව්වේ දරුවනේ ගහක අත්තක් වගේ කියන එක. ගහක අතු බෙදිලා යන විදිහට තමයි අපි මේ කතා කරන්නේ. දැන් බලන්නකෝ. දැන් මල්ලේ ඔන්න පබළු තියෙනවා. දැන් මල්ලේ පබළු තියෙනවා මං ගන්නවා පබළුවක්. ඔය පබළුවේ ප්‍රතිඵලය අපි එක දෙක පැත්තකින් තියුවොත් මේ මල්ලේ තියෙනවද කොළ පාට පබළුයි රතු පාට පබළුයි. එතකොට මං කියන මේ ගන්න පබළුව රතු එකක් හෝ කොළ එකක් වෙන්න පුළුවන්. එහෙනම් ප්‍රතිඵල කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් මට පුළුවන් ඒ සඳහා මෙන්න පළවෙනි ගැනීම. පළවෙනියට ගන්න අවස්ථාව. මොකද්ද ප්‍රතිඵල තියෙන්නේ? දෙකයි තියෙන්නේ. මේකේ තියෙන්නේ වර්ණ දෙකයි. එහෙනම් ප්‍රතිඵල දෙකයි තියෙන්නේ. අතු දෙකයි. මේකේ තිබුණා නම් දරුවනේ. මේකේ තිබුණා නම් අන්න පාට තුනක් තිබුණා. රතු, කොළ, නිල් තිබුණා කියන්නකෝ. එහෙනම් ප්‍රතිඵල තුනයි. එහෙනම් අපි අඳිනවා මේකේ අතු තුනක්. අපි අඳිනවා අතු තුනක්. එතකොට මෙතන ප්‍රතිඵල දෙකයි නම් තියෙන්නේ අපි අඳින අතු දෙකයි. එහෙනම් අපිට තියෙන සිද්ධියේ ප්‍රතිඵල දෙකයි මොනවද ප්‍රතිඵල දෙක? රතුළු පබළුවක් ලැබීම එහෙම නැත්නම් කොළ පබළුවක් ලැබීම. එහෙනම් දැන් මේ ප්‍රතිඵලයේ සම්භාවිතාව රතු පබළුවක් ලැබීම. පබළු සේරම තියෙනවා ඔබට දිස්සන 4යි 2යි 6ක්. ඒකෙන් රතු පබළු තියෙන 4ක්. එහෙනම් 6න් 4යි. මුළු ගාණෙන් අපේ බලාපොරොත්තුව. එහෙනම් 6න් 4යි. ප්‍රතිඵලය සටහන් කරනෝ අත්ත උඩ. එහෙනම් කොළ පබළු දෙකයි තියෙන්නේ 6න් 2යි ඔන්න අත්ත උඩ සටහන් කරා. දැන් එතකොට ඒ පබළුව දැම්මා. දැන් දරුවනේ තව පබළුවක් ගන්න. ගන්නා දෙවන පබළුව. ඔන්න එහෙනම් පළමු ගැනීම දෙවන ගැනීම. දැන් අපි හිතමු මෙහෙම පළමු අවස්ථාවේ අපිට ලැබුණේ රතු පබළුවක්. දෙවන අවස්ථාවේ මොකද්ද ලැබෙන පබළුව? රතු වෙන්නත් පුළුවන්, කොළ වෙන්නත් පුළුවන්. එහෙනම් අපි කියනවා පළමු අවස්ථාවේ රතු පබළුවක් ලැබුණා නම් දෙවන අවස්ථාවේ ලැබෙන පබළුව රතු වෙන්නත් පුළුවන්, කොළ වෙන්නත් පුළුවන්. ප්‍රතිඵලය ඒ ආකාරයෙන්මයි. එතකොට ප්‍රතිඵලය සටහන් කරනවා අපි අර ඉස්සෙල්ලා ප්‍රතිඵලයමයි. ඇයි අපි පබළුව ගත්ත පබළුව ආපහු දැම්මා. එහෙනම් 6න් 4යි 6න් 2යි. දැන් අපි හිතමු දරුවනේ පළමු අවස්ථාවේ ලැබුණේ කොළ පාට පබළුවක් වුණා නම් මේ විය හැකි නියදී අවකාශයේ වුණා නම් දෙවන අවස්ථාවේ ඒත් රතු පබළුවක් හෝ කොළ පබළුවක් ලැබෙන්න පුළුවන්. රතු පබළුවක් ලැබීමේ සම්භාවිතාව ඒ වගේම කොළ පබළුවක් ලැබීමේ සම්භාවිතාව වෙනසක් වෙන්නේ නැහැ. මොකද ගත්ත බෝලේ අපි ආපහු පබළුව දාලා තියෙන්නේ. එහෙනම් 6න් 4යි සහ 6න් 2යි. මෙන්න දරුවනේ අර සිද්ධියම අර පරීක්ෂණයම අර කරපු දෙයම අපි ඉදිරිපත් කරා තවත් අවස්ථාවක් විදියට. දැන් අර දරුවන්ගේ අපිට දීච්ච ප්‍රශ්නේ මොකද්ද? අපිට තිබුණ ප්‍රශ්නයක්
පබළු 3ක් ගන්නවා. දැන් ගැටලුවක් නැහැ. මෙන්න පළමු ගැනීම, මෙන්න දෙවන ගැනීම, තුන්වන ගැනීමක් ඕන නම් අපිට පුළුවන් තවත් ඉදිරියට යන්න. හතරවෙනි ගැනීමක් ඕන තවත් ඉදිරියට. එහෙනම් මේ රුක් සටහන කියන්නේ ඊටම සාර්ථක අවස්ථාවක්. අපිට පුළුවන් ඕනෑම වාර ගානකට මේක යොදා ගන්න. එහෙනම් දැන් මේකෙන් අපි කොහොමද අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ? බලන්න. ඉස්සෙල්ලා අපි කතා කරා පබළු දෙකම රතු වීම. පළමු පබළුවත් රතු, දෙවන පබළුවත් රතු. මේ තියෙන්නේ. මේන්න පළමු පබළුවත් රතු, දෙවන පබළුවත්. එහෙනම් මෙන්න මේ අත්ත දිගේ මේ සම්භාවිතාවන්ගේ ගුණිතයෙන් අපිට පුළුවන් අන්න මෙයාගේ අපිට සමස්ත ප්‍රතිඵල. එහෙම නැත්නම් මෙතන තියෙන පබළු දෙකම රතු වීම කියන අවස්ථාවේ සම්භාවිතාව කතා කරන්න පුළුවන්. එහෙනම් අපි කියනවා 6න් 4 වැඩි කිරීම 6න් 4 ඒ කියන්නේ එතකොට අපිට ලැබෙනවා 36න් 16යි කියලා ඉස්සෙල්ලා ලැබුණ උත්තරේපයි. දැන් ඒ වගේම දරුවනේ අපිට කියනවා එක පබළුවක්වත් රතු නොවීම. එකක්වත් රතු නොවන වේ කියන්නේ බලන්න පළවෙනි පේලිය බලන්න. පළවෙනි පේලිය රතු එකක් දෙකම රතු. රතු කොළ එකක් රතු. කොළ රතු එකක් රතු. කොළ එහෙනම් අපිට තියෙන්නේ එකක්වත් රතු නොවීම කියන්නේ කොළ කියන එක 6න් 2 ගුණ කිරීම 6න් 2 එහෙනම් අපිට ලැබෙනවා 36න් 4යි කියලා ඉස්සෙල්ලා ලැබිච්ච ඒ ප්‍රතිඵලෙම අපිට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට මම ඔබට ඉදිරිපත් කරේ ඔබ 10 ශ්‍රේණියේ ඉගෙන ගත්ත මෙන්න මේ 10 ශ්‍රේණියේදී ඔබ ඉගෙන ගත්ත සම්භාවිතා සම්බන්ධ ගැටලුව. මොකද අපි නැවත යමක් අරගෙන ආපහු ඒක අපි කියන ප්‍රතිස්ථාපන සහිතව කියලා අපි කතා කරන්නේ. එතකොට අන්න ඒ ආකාරයට දුන්නොත් අපි කොහොමද නියදී අවකාශයේ කාටසිතලේ හෝ රුක් සටහන භාවිතා කරමින් කොහොමද අපි ඉදිරිපත් කරන්න කියන මම කතා කරේ. දැන් දරුවෝ තුල ඇති වෙලා ඇති මේ වෙනකොට ගැටලුවක්. දැන් එතකොට මේ ගන්න පබළුව නොදා හිටියොත් මොකද වෙන්නේ කියලා. එහෙනම් සිසිර සර් එක අපි බලමු නොදා හිටියොත් මොනවද වෙන්නේ කියලා. අපි නියදී අවකාශ වෙන ආකාරය. ඔව් දරුවනේ දැන් අපි සාකච්ඡා කරමින් සිටින සම්භාවිතාවනේ යම් සිදුවීමක් යම් ක්‍රියාකාරකමක් යම් පරීක්ෂණයක් සිදු කිරීමෙන් තොරව එහි ප්‍රතිඵල ලබා ගැනීමේ මේ කලාව තමයි සම්භාවිතාවය කියලා කියන්නේ. බ්ලේස් පැස්කල් විසින් අපිට ඒ සඳහා විශේෂ ක්‍රම දෙකක් ඉදිරිපත් කරලා තිනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දරුවන් සඳහා අපි ඒ ක්‍රම දෙකම භාවිත කරනවා. සමන්ස බොහොම ලස්සන ප්‍රශ්නයක් මට ඉතුරු කරලා තමයි මට අවස්ථාව ලබා දුන්නේ. මේ ගන්න බෝලය ආයි දාන්න නැත්තම් මොකද වෙන්නේ කියලා. බලමු දරුවනේ අපි ඒ අවස්ථාව. දැන් බලන්න දරුවනේ අපිට දීලා තිනවා සමන්ස කතා කරපු ගැටලුවම තමයි. ඒ මල්ලම තමයි පෙට්ටියේම තමයි කොළ පාට බෝල දෙකයි රතු පාට බෝල දෙකයි. මල්ලක කොළ පාට පබළු දෙකක් රතු පාට පබළු 4ක් මේවායින් එකක් අහඹු ලෙසගෙන පාට සටහන් කර නැවත මල්ලට නොදම අපි වර්ණය වෙනස් කරලා තිනවා නැවත නොදම තවත් පබළුවක් ගනු ලැබේ. ලක්ෂ්‍ය ප්‍රස්ථාරය රුක් සටහන. මෙන්න මේ අවස්ථා දෙක තමයි අපි කතා කරන්න හදන්නේ. ඉස්සෙල්ලා සමන්ස කතා කරපු ගැටලුවමයි. දැන් අපි බලමු දරුවනේ කාටිසීය තලය. එහෙම නැත්නම් කොටු දැල. ලක්ෂ්‍ය ප්‍රස්ථාරය. මේ හැම වචනයකින්ම අපි ඉදිරිපත් කරන්නේ එකම දේ කාටිසීය තලය ලක්ෂ්‍ය ප්‍රස්ථාරය කොටු දැල. සිද්ධි දෙකක් එකවර සිදු වෙන විට සිද්ධි දෙකක් එකකට පසු එකක් සිදු කරන විට නියදී අවකාශය දැක්වීම සඳහා භාවිතා කරන ක්‍රමය. මෙන්න දරුවනේ ඔබට පේනවා මල්ලේ තියෙනවා කොළ පාට පබළු 2යි රතු පාට පබළු 4යි. දැන් අපි දැන් කාටිසීය තලයක් එහෙම නැත්නම් කොටු දැලක් අඳිද්දී අපි සැලකිලිමත් විය යුතු ප්‍රධානම කාරණයක් තමයි මේකේ තියෙන්නේ මොනවද අපිට තියෙන ප්‍රධාන සිද්ධි. දැන් අපි සම්භාවිතාව කියන වචනේත් එක මේ මාතෘකාවත් එක කතා කරන වචන ටිකක් තියෙනවනේ මේ ගණිත වචන ටිකක් සිද්ධි. මේ මොකද්ද අපිට තියෙන ප්‍රධාන සිද්ධි දෙක? පැහැදිලිව තියෙන සිද්ධි දෙකයි කාටිසීය තලය තුල. සමන්ස පැහැදිලි කරා රුක් සටහන තුල සිද්ධි 4ක් 5ක් තියෙන්නත් පුළුවන්. මේ සිද්ධි දෙක මොනවද? පළමු ගැනීම පාට සටහන් කරලා බෝලේ පබළුව පැත්තකින් තියෙනවා. දෙවන ගැනීම. මෙන්න මේ ප්‍රධාන සිද්ධි දෙක තමයි දරුවනේ අපි භාවිත කරන්නේ ප්‍රධාන අක්ෂ දෙකට. පළමු ගැනීම. මේ තියෙන්නේ දෙවන ගැනීම. ප්‍රධාන අක්ෂ දෙක වෙන්නේ අපේ ප්‍රධාන සිද්ධි දෙක. අනිවාර්යෙන් කොටු දැල තුල සිද්ධි දෙකම තමයි තියෙන්නේ. ප්‍රධාන සිද්ධි දෙකම තමයි තියෙන්නේ. තුන්වෙනි සිද්ධියක් අවශ්‍ය කරනවා නම් අපිට ඝන අවස්ථාව භාවිත කරන්න වෙනවා. ඒක අපි අපොස සාමාන්‍ය වල විෂය නිර්දේශය තුල කතා කරන්නේ නැහැ. එහෙනම් දරුවනේ ඊළඟට වෙන්නේ පළමු ගැනීම තුල මල්ලට අත දාලා පබළුවක් අහඹු ලෙස ගන්නවනම් අහඹු ලෙස කියන්නේ අපි S2 පියාගෙන ගන්නවා කියලා හිතමුකෝ. බලන්න නැතුව ගන්නවා. ගන්නකොට මොනවද ලැබිය හැකි ප්‍රතිඵල? කොළ බෝලයක් කොළ පබළුවක්.
දැන් දරුවනේ ඇයි අපි මේ අවස්ථා දෙකක් දාලා තින්නේ? පබළු දෙකම එක හා සමාන වුණාට පබළු දෙකක්. ඒකින්ද අපි G1, G2, R1, R2, R3, R4 කියලා එහෙම දාලා තිනවා. G1, G2 ආදී වශයෙන්. ඔබට සිංහල අකුරක් භාවිත කරන්නත් පුළුවන්. කෝ 1, කෝ 2, කොළ 1, කොළ 2 ආදී වශයෙන්. එතකොට මේ අක්ෂය මත අපි ලකුණු කරනවා විය හැකි සියලු සිදුවීම්. එතකොට පළමු ගැනීම. දැන් සමන්ස ඉස්සෙල්ලා ගැටලුව පැහැදිලි කරද්දී කිව්වා පළමු ගැනීමේදී ලැබෙන්න පුළුවන් කොළ 1, කොළ 2, රතු 1, රතු 2, රතු 3, රතු 4. ගන්න බෝලේ ආය දාන නිසා ආය ඒවම ලැබෙන්න පුළුවන් කිව්වා. දරුවනේ දැන් මේ අවස්ථාවේ ගන්න බෝලේ ආය දාන්නේ නැහැ. එහෙනම් කොහොමද අපි මේ ටිකම ලියලා තින්නේ? ඒකට හේතුව තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ විය හැකි සියලු සිදුවීම්. අපි දන්නේ නැනේ පළමු පබළුව මොන පාටද කියලා. ඒ හින්දා දෙවෙනි ගැනීමටත් සියලු පබළු ඇතිසේ සලකා තමයි අපි ක්‍රියා කරන්න ඕනේ. නමුත් එතනදී අපි මේ ලක්ෂ්‍ය ලකුණු කරද්දී පොඩි වෙනසක් කරනවා. පොඩි මෙන්න මෙහෙම සිතුවිල්ලක් කරගන්න ඕනේ දරුවනේ. බලන්න. අපි මේ ඕනෑම ලක්ෂ්‍ය ප්‍රස්ථාරයක ඕනෑම කොටු දැලක් නිර්මාණය කරද්දී ප්‍රධාන සිද්ධි දෙක හඳුනගෙන ඒවායේ මේ අනුසිද්ධි සටහන් කරලා පළමු අවස්ථාව පළමු කතිරය යොදාගෙන ඒ කතිරයේ අර්ථ දක්වා ගන්න. මොකද්ද මේ කතිරයෙන් කියවෙන්නේ? අපි මල්ලට අත දාලා පබළුවක් ගන්නවා. මේ කතිරයෙන් අර්ථවත් වෙන්නේ ඒ පළමු පබළුව කොළ 1. අපි පබළුවේ බොහොම ප්‍රවේශමෙන් රහසිගතව හිමින්සරේ අංක 1 කියලා යදුවයි කියලා හිතමුකෝ. අංක 1 පබළුව. අපි මේ මල්ලට අත දාලා අංක කොළ 1 කියන පබළුව අරගෙන ඒක නැවත මල්ලට දාන්නේ අපි වෙන පැත්තකින් තියෙනවා. දෙවනි පාර ගන්නකොට කොළ 1 කියන පබළුව මල්ල ඇතුලේ තියෙනවද? නැහැ. ඒක තියෙන්නේ මල්ලෙන් පිට. එහෙනම් දරුවනේ මේ අවස්ථාවෙන් කියවෙන්නේ පළමු අවස්ථාවේ කොළ 1 සහ දෙවන ගැනීමේ කොළ 1 ලැබීම විය නොහැක. පළමු අවස්ථාවේ කොළ 1 ලැබුණා නම් දෙවෙනි අවස්ථාවේ කොළ 1 ලැබෙන්න බෑනේ. ඇයි? පළමුව ගන්න පබළුව නැවත මල්ලට දාන්නේ නැහැ. එහෙමනම් දරුවනේ ඕනෑම කාටසීය තලයක කොටු දැලක ලක්ෂ්‍ය ලකුණු කරද්දී පළමු කතිරේ යොදලා පැන්සලෙන් යොදලා නැත්නම් ඒ ගැන හිතලා අර්ථ දක්ව ගන්න. විය හැකිද නොහැකිද කියලා දෙතුන් වතාවක් කල්පනා කරන්න. විය නොහැක. ඒ කියන්නේ කොළ 2 වෙන්නත් බෑ. ඒ කියන්නේ දරුවනේ මේ ප්‍රධාන විකර්ණය හැර අනෙක් සියලුම සිදුවීම් සිදු වෙනවා. මොනවද ප්‍රධාන විකර්ණය? කොළ 1 වෙන්න බෑ. ඒ වගේම කොළ 2 වෙන්නත් බෑ. කොළ දෙවෙනි එක આવුත් වෙන්නේ නැහැ. මං හිතන්නේ පැහැදිලි ඇති. මෙන්න ප්‍රතිස්ථාපන රහිත සිද්ධියක සම්භාවිතාව කාටිසීය තලයක දක්වද්දී ලක්ෂ ලැබෙන්නේ මෙන්න මේ ආකාරයට. දැන් දරුවනේ කොටු දැල අපි නිවැරදිව නිර්මාණය කරගත්තට පස්සේ ඇඳගත්තට පස්සේ අහන ප්‍රශ්න ඉතාම සරලයි. මේ තියෙන්නේ විය හැකි සියලු සිදුවීම්. විය හැකි සියලු සිදුවීම් ගණන. එක පේලි තියෙනවා 5ක්. පේලි 1යි 2යි 3යි 4යි 5යි. පේලි 5යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. පේලි 6ක් තියෙනවා. එකක තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. හැම පේලියකම 5යි. ඒ කියන්නේ 30ක් තියෙනවා. විය හැකි සියලු සිදුවීම් තියෙන්නේ 30යි. එහෙමනම් අපි ඉස්සෙල්ලා සමන්ස කතා කරද්දී විය හැකි සියලු සිදුවීම් 36ක් තිබ්බා. දැන් 6ක් ඉවත් වුණා. එහෙනම් අපේ පළමු ප්‍රශ්නෙට අපි යමු. මෙන්න අපේ පළමු ප්‍රශ්නය. අපෙන් අහනවා පබළු දෙකම රතු වීම. පබළු දෙකම රතු වීම. බලන්න දරුවනේ මේ අවස්ථාව සමන්ස පැහැදිලි කරන නිසා මම තවදුරටත් විශේෂයෙන් පැහැදිලි කරන්නේ. මෙන්න මේ ඔබට දිස් වෙන මේ ලක්ෂ්‍ය සහිත ප්‍රදේශය පබළු දෙකම රතු. රතු 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 හැම අවස්ථාවකම රතු. එහෙනම් සියලුම ප්‍රතිඵල 30යි. මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 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 12යි 30න් 12යි. අපි මේ ලැබෙන භාග සුළු කිරීම අත්‍යවශ්‍ය නැහැ. මේ විදිහටම තියෙනවා නම් ඉතා හොඳයි. හේතුව නියැදී අවකාශයේ අවගණන අපේක්ෂිත සිද්ධිය අවගණන එහෙම් පිටිම අපිට අර්ථවත්ව පේනවා. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ දරුවනේ. මෙන්න දෙවෙනි ප්‍රශ්නේ. ලක්ෂ්‍ය ප්‍රස්ථාරය ඇඳට පස්සේ හරිම සරලයි. මෙන්න පබළු එකක්වත් රතු නොවීම. එකක්වත් රතු නොවීම කියනකොට අවස්ථා දෙකේම කොළ වෙන්න එපේ. එහෙනම් අවස්ථා දෙකේම කොළ වෙන්නේ මෙන්න මේ අවස්ථාව. මෙන්න මේ ප්‍රදේශය. බලන්න දරුවනේ තියෙන්නේ ලක්ෂ 2යි. උත්තරේ වෙන්නේ 30යි. සම්පූර්ණ සිද්ධි ගණන 30යි. 30න් 2යි. 30න් 2යි. දැක්කද? ප්‍රතිස්ථාපන රහිතව යම් පරීක්ෂණයක් සිදු කරනකොට මෙන්න මේ ආකාරය වෙනවා. ඔබ කටපාඩම් කරන්න යන්න එපා දරුවනේ.
ඔබ කරන්න ඕනේ ඒ අවස්ථාවට අනුව මං අර කියපු ක්‍රමයට තර්කානුකූලව හිතලා බලන්න. අපි මේ සිද්ධියම යමු රුක් සටහනට. රුක් සටහනට මේ සිද්ධියම අරගෙන යනකොට දරුවනේ රුක් සටහනක් අඳිද්දි දැන් සමන්ස ඉස්සලා පැහැදිලි කරා රුක් සටහනේදී මේ වගේ අවස්ථා තුනක් ආවොත් බෑ කියලා. ඒ වගේම දරුවනේ මේ වගේ අවස්ථා තුනක් විතරක් නෙමෙයි දෙකෙනුත් සමහරලාට කරන්න බෑ. අපි හිතමු කොළ පාට පබළු 50කුයි රතු පාට පබළු 75කුයි තියෙනවයි කියලා. එහෙනම් ඉතින් ලක්ෂ ප්‍රස්ථාරය අඳින්න වෙයි මං හිතන්නේ පැයක් විතර. ඒකින්ද මේ රුක් සටහන මේ ලක්ෂ ප්‍රස්ථාරයට වඩා ඉතාම දියුණු අවස්ථාවක්. ඒක නිසා රුක් සටහන පිළිබඳව අපි බලමු ප්‍රතිස්ථාපන රහිතව. ඔන්න දැන් ප්‍රධාන සිද්ධි දෙකයි තියෙන්නේ. මොනවද ප්‍රධාන සිද්ධි දෙක? පළමු ගැනීම, දෙවන ගැනීම. අපි අඳිනවා පළමු ගැනීම. මෙන්න පළමු ගැනීම. මල්ලට අත දාලා අහඹු ලෙස පබළුවක් ගන්නවා අපි. ඒ ගන්නකොට අපිට ලැබෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන් වර්ණ දෙකයි. සමන්ස පැහැදිලි කරා වර්ණ තුනක් වෙන අවස්ථාව පවා වර්ණ දෙකයි. මොනවද වර්ණ දෙක? කොළ පාට ලැබෙන්න පුළුවන්, රතු පාට ලැබෙන්න පුළුවන්. රතු පාට ලැබෙන්න පුළුවන්, කොළ පාට ලැබෙන්න පුළුවන්. මෙන්න වර්ණ දෙක. දැන් මේ අත්ත අපි මේ රුක් කියන්නේ ගසනේ. මේ අත්ත උඩ අපි අදාළ සම්භාවිතාවය ලකුණු කරන ඔක්කොම තියෙන්නේ පබළු 6යි. 6න් රතු පාට 4යි, රතු 4යි, 6න් 4යි. කොළ පාට පබළු 2යි, 6න් 2යි. ඒ වගේම දරුවනේ මෙතන තියෙන මූලධර්ම සැලකුවොත් ඕනෑම රුක් සටහනක මෙහෙම තියෙන්නේ අතු දෙක නම් ඒ අතු දෙක මත අපි යොදන සම්භාවිතාවල එකතුව එකක් විය යුතුයි. අතු තුනක් තිබ්බොත් ඒ සම්භාවිතා තුනේම එකතුවත් එකක් විය යුතුයි. ඕනෑම සිදුවීමක මේ ලෝකේ පවතින ඕනෑම පරීක්ෂණයක ඕනෑම සිදුවීමක රුක් සටහනකට අපි ගොනු කරොත් මේ සම්භාවිතාවල එකතුව එකක් විය යුතුයි. ඔන්න දැන් දරුවනේ ටිකක් සංකීර්ණයි. මං හිතන්නේ මං හොඳට පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. දෙවන ගැනීම. දෙවන ගැනීම කියන්නේ වෙනස්. මොකද්ද? පළමුව ගත්ත පබළුව අපි මල්ලට දාන්නේ ඒක අපි වෙන තැනකින් තියෙන ප්‍රතිස්ථාපන රහිතව. අපි හිතමු. ඔන්න දැන් මල්ලට අත දාලා පබළුවක් ගන්නවා. මේ ගන්න පබළුව රතුද කොළද කියලා අපි දන්නේ නැහනේ. නමුත් අරගෙන බැලුවට පස්සේ අපිට රතුද කොළද කියලා පේනවා. එතකොට අපි මේ රුක් සටහනෙන් කරන්නේත් විය හැකි සියලු සිදුවීම්නේ, ලැබිය හැකි සියලු ප්‍රතිඵල සටහන් කිරීමනේ. අපි උපකල්පනය කරනවා, අපි හිතනවා මේ අත්ත දිගේ යනකොට අපිට ලැබෙන බෝලය රතු පාට එකක් කියලා. මේ අත්ත දිගේ යනකොට ලැබෙන බෝලය රතු පාට එකක් දරුවනේ. ඔන්න දැන් මම මේ අත්ත දිගේ යන්නයි සූදානම. ඔන්න මේ අත්ත දිගේ යනවා. මල්ලට අත දාලා බෝලයක් ගන්නවා. දැන් මේ බෝලේ මොන පාටද බලන්න දෙයක් නැහැ. රතු පාට. තියෙනවා පැත්තකින්. දැන් රතු පාට බෝලයක් තමයි පැත්තකින් තිබ්බේ. දැන් මට කියන්න මල්ලේ මොනවද තියෙන්නේ? රතු පාට බෝල 3යි, කොළ පාට බෝල 2යි. මෙන්න දෙවන ගැනීම. දැන් ගන්නවා දෙවන ගැනීම. දැන් මොනවද තියෙන්නේ? කොළ පාට බෝල 2යි, රතු පාට බෝල 3යි. මල්ලට අත දාලා බෝලයක් පබළුවක් ගන්නවා හමු ලෙස. රතු පබළුවක් වෙන්න පුළුවන්, කොළ පබළුවක් වෙන්න පුළුවන්. පබළු 5යි තියෙන්නේ. 5න් රතු තියෙනවා 3ක්, රතු තියෙනවා 3ක්. 5න් 3යි. කොළ තියෙනවා 2ක්, 5න් 2යි. ඔන්න දරුවනේ දෙවැනි අවස්ථාව ගියේ පළවෙනි අවස්ථාවේ උපකල්පනයක් එක්ක. දැන් අපි නැවත වතාවක් පළමු අවස්ථාවට එනවා. පළමු ගැනීමට එනවා. බලන්න පළමු ගැනීම. මේ අත්ත දිගේ යනකොට කොළ පාට පබළුවක් කියන අත්ත දිගේ යනකොට අපිට ලැබෙන්නේ කොළ පාට පබළුවක්. ඔන්න දැන් ආයේ නැවත මල්ල අපි මේ විය හැකි සියලු ප්‍රතිඵලනේ. මල්ල සුපුරුදු පරිදි දිනනවා. කොළ පාට පබළු 2යි, රතු පාට පබළු 2යි. සුපුරුදු පරිදි දිනනවා. අපි මේ අත්ත දිගේ යන්න හදන්නේ. මුල ආයේ මුලට අවිලා තින්නේ. මේ අත දිගේ යන්න හදන්නේ. මේ අත දිගේ යන ඔන්න මං අහඹු ලෙස මල්ලට අත දාලා පබළුවක් ගන්නවා. මොන පාටද? මේ අත දිගේ යන්නේ. මොන පාටද? කොළ පාට. පබළුව කොළ පාට. මේ අත දිගේ යන්නේ. පැත්තකින් තියෙනවා. නැවත දාන්නේ නැහැ. ප්‍රතිස්ථාපන රහිත. දැන් මට කියන්න මල්ලේ මොනවද තියෙන්නේ? කොළ පාට බෝල 1යි, රතු පාට බෝල 4යි. ඔන්න දැන් අපි ඒ අවස්ථාව සඳහා දෙවන ගැනීම. රතු පාට පබළුවක් වෙන්න පුළුවන්, කොළ පාට පබළුවක් වෙන්න පුළුවන්. මල්ලට අත දාලා ගන්නවා. රතු පාට පබළුවක්, කොළ පාට පබළුවක්. රතු පාට පබළු 4යි, කොළ පාට පබළු 1යි. 5න් 4යි. 5න් 4යි. කොළ පාට පබළු 1යි, 5න් 1යි. දැක්කද දරුවනේ? මෙන්න මේ ආකාරයට තර්කානුකූලව හිතන්න. කටපාඩම් කරන්න එපා. අපි ඉදිරිපත් කරපු ක්‍රමය ඔබ හිතට ගන්න, බුද්ධිමත් වෙන්න, හිතන්න, තර්කානුකූල වෙන්න. ඔබට ලැබෙන ඕනෑම සිද්ධියක් මේ විදිහට හිතන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු
රුක් සටහන හරහා අපෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආකාරය. බලන්න. පබළු දෙකම රතු පාට වීම. මෙන්න තියෙනවා නියැදී අවකාශයේ සියලු අවස්ථා රතු රතු, රතු කොළ, කොළ රතු, කොළ කොළ. මම කිව්වේ පාට වර්ණ කිව්වේ. පබළු දෙකම රතු වීම. මෙන්න මේ අත්ත. සමන්ස පැහැදිලි කරා. මේ අත්ත දිගේ යනකොට සම්භාවිතා දෙක ගුණ කරනවා. 6න් 4 ගුණ කිරීම 5න් 3. අපි මේවා සුළු කිරීමේ අත්‍යවශ්‍ය නැහැ. සුළු කරාට වැරදි නැහැ. 4 වරක් 3 12යි 6 වරක් 5 30යි 30න් 12ම අපිට ලැබුණා. දෙවැනි ප්‍රශ්නය පබළු එකක්වත් රතු නොවීම. එකක්වත් රතු නොවීම. එකක්වත් රතු නොවීම බලන්න. මේකේ දෙකම රතු. මේකේ එකක් රතු. මේකෙත් එකක් රතු. මෙන්න මේකේ එකක්වත් රතු නැහැ. එහෙනම් මේ අත ගන්න ඕනේ 6න් 2 ගුණ කිරීම 5න් 1 30න් 2යි. ඔන්න දරුවනේ 30න් 2. දැන් අපි ප්‍රතිස්ථාපන සහිත ගැටලුවක් සහ ප්‍රතිස්ථාපන රහිත ගැටලුවකට අපේ විෂය නිර්දේශය තුල ලැබෙන ක්‍රම දෙක කොටු දැල රුක් සටහන් අවස්ථා දෙකම පැහැදිලි කරා. එහෙම නේද සමන්ස? ඔව් සිසිර සර්. මම හිතන්නේ අපේ දරුවන්ට දැන් හොඳටම පැහැදිලි වෙන්නේ නැති සිසිර සර් ඒ ගාන ඉදිරිපත් කරනකොට අර මම මුලින් සඳහන් කරා මේක ප්‍රායෝගිකව හිතුවොත් මම හිතන්නේ සිසිර සර් ක්‍රියාකාරකම කරා. ඒ මල්ලේ තියෙන විදියට අරගෙන මල්ලෙන් අරගෙන මේක කොහොමද තියන්නේ. එතකොට මෙන්න මේ දේ තමයි ඔබත් කළ යුත්තේ. ඔබත් කරන්න ඕන මේක ක්‍රියාත්මක වෙන්න ඕන. මල්ලේ බෝල තියනවා. මේවා ගන්න ඕන. එතකොට මේව අරගත්තාම මොකද වෙන්නේ? දැන් කීයක් තියෙනවද? ඔන්න අර සිසිර සර් ඒක නිකන් රංගපාලා කරා වගේ ඕගොල්ලොත් දරුවනේ හිතුවොත් මං හිතන්නේ බොහොම සරලව වරදින් නැති පිළිතුරක් ඔබට ලබා දෙන්න පුළුවන්. දැන් අපි කතා කරා සිසිර කිව්වා වගේ ප්‍රතිස්ථාපන සහිතව සහ රහිතව කියන අවස්ථා දෙක ඕක තමයි වෙනස. දැන් අපි බලමු පසුගිය විභාග ප්‍රශ්නත් කීපයක් එක්ක අපි බලමු මේව ප්‍රායෝගිකව. දැන් මෙතෙන්දී අපි කතා කරේ දරුවනේ මේ මෙතන මේ පබළුනේ. පබළු අරන් දාන්න නැතුව ඉන්නෝ. නමුත් මේක ප්‍රායෝගික අවස්ථා තියෙන සමහරලාවට ඊළඟ එකට බලපෑමක් ඇති වෙන්නේ නැති අවස්ථා. එතකොට මෙන්න මේ වගේ අවස්ථා අපිට ඕන තරම් තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවලදී කොහොමද අපි ක්‍රියාත්මක විය යුත්තේ කියලා අපි බලමු. මෙන්න මේ ඊළඟ ගැටලු කීපයත් එක්ක අපි ඔබට දිස්සෙනවා එක ගැටලුවක්. මේ හරි ප්‍රායෝගික ගැටලු මේ තියෙන්නේ. බලන්න දරුවෝ. නැගෙනතරු ක්‍රීඩා සමාජය හා ලහිරු ක්‍රීඩා සමාජය අතර රගර් තරගයක් පැවැත්වීමට කටයුතු ඇත. මෙම තරගය වට දෙකකින් සමන්විත වේ. නැගෙනතරු ක්‍රීඩා සමාජයේ පළමු වටේ ජය ගැනීමට හැකි වීමේ සම්භාවිතාව 5න් 3යි. දැන් එතකොට අපේ දරුවන්ට හිතෙන්න පුළුවන් මේ තාම තරගය පැවැත්වෙත් නැහැ. දිනන්න තියෙන හැකියාව ගැන කතා කරන්නේ කොහොමද? අන්න දිනන්න තියෙන හැකියාව කතා කරන්නේ දරුවනේ අපි අතීත සිදුවීම්. එමෙන්න අතීත සිදුවීම් පදනම් කරගනි. මීට ඉස්සෙල්ලා මේ කණ්ඩායම් දෙක අතර තරඟ 5ක් පවත්වලා ඒකෙන් 3ක්ම ජයග්‍රහණය කරලා තින්නේ නැගෙනතරු ක්‍රීඩා සමාජය. ඒක නිසා අපි කියනවා එයාට ජය ගැනීමේ හැකියාව 5න් 3යි. ඒතර අතීත සිදුවීම් පදනම් කරගෙන ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ කියනවා එයා පළමු තරඟයේ පළමු වටේ ජයගත හොත් දෙවන වටේ ජය ගැනීමට හැකියවීම 7න් 5යි. පළමු වටේ ජයගත්තොත් දෙවනි වටේ ජය ගන්න පුළුවන් වීම සම්භාවිතාව 7න් 5යි. අතීත සිදුවීම් තුලින් තමයි මේ කියන්නේ. පළමු වටේ පරාජය වුත් දෙවනි වටේ ජය ගැනීමට ඇති හැකියාව. පළමු වටේ පරාජය වුණ එක දෙවනි වටේ පරාජය වෙන්නේ නැහැ. ඒක ජය ගැනීමට ඇති හැකියාව 7න් 3යි කියලා මේ මීට පෙර පවත්වපු තරඟ පිළිබඳ විස්තර අරගෙන මෙන්න මේ වගේ සම්භාවිතාව ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් මෙන්න මේ පසුගිය සිදුවීම් පදනම් කරගෙන මේ ඉදිරියේ පැවැත්වෙන තරඟය පිළිබඳ අපි අනාවැකියක් ඒ කියන්නේ මේක නිවැරදි අනාවැකියක් කියන්න තමයි මේ වගේ ගැටලුවක් අපි සාකච්ඡා කරන්නේ. දැන් ඊට පස්සේ අපිට කියනවා නැගෙනතරු ක්‍රීඩා සමාජයේ පළමුවට ජය ගැනීමට හෝ පරාජයට දක්වන රුක් සටහන අඳින්නලු. එහෙනම් රුක් සටහනක් අඳින්න. අපි කතා කරා ඉස්සෙල්ලා රුක් සටහන අඳින්නේ ප්‍රතිඵල. තරඟයක් පවත්වනෝ දරුවනේ. තරඟයේ ප්‍රතිඵල තියෙන්නේ එක්ක ජයග්‍රහණය කරනෝ එක්ක පරාජය වෙනෝ. එහෙනම් ප්‍රතිඵල දෙකයි තියෙන්නේ. එහෙනම් අතු දෙකයි අපි අඳින්නේ. අඳිමු අපි අතු දෙක. එහෙනම් ප්‍රශ්න අපි එකින් එක බලමු. අපි බලමු මෙන්න මෙහෙම පළමු වටේ ඔන්න තරඟය පැවැත්තුවා. ප්‍රතිඵලය විය හැකි ප්‍රතිඵල මොනවද? එක්කෝ ජය ගන්න මේ නැගෙනතරු ක්‍රීඩා සමාජය. මොකද වෙන්නේ? ජය ගන්නත් පුළුවන්, පරාජය වෙන්නත් පුළුවන්. එහෙනම් ජය ගන්නත් පුළුවන්, පරාජය වෙන්නත් පුළුවන්. ජය ගැනීම අපිට කිව්වා 5න් 3යි කියලා අපිට දුන්නා. සිසිර සර් පැහැදිලි කරලා දුන්නා ඔයාලට. මේ අතු දෙක නම් තියෙන්නේ අතු දෙකේම සම්භාවිතාවන්ගේ එකතුව එකක් වෙන්න ඕන. ඒක තමයි රුක් සටහනේ නියමය කියලා. එහෙනම් 5න් 3 නම් දරුවනේ ජයග්‍රහණය කිරීම 5න් 5ක් වෙන්න තව 5න් 2ක් අවශ්‍යයි. එහෙනම් පරාජය වීම 5න් 2යි. එහෙනම් 5න් 3යි 5න් 2යි. දැන් ඊට පස්සේ දැන් පළමු වටේ අවසానයි.
දැන් අපි දෙවනි වටයට යනවා. එහෙනම් දෙවනි වටේ යනවා. දැන් මේ අත දිගේ යනවා සිසිරස කිව්වා වගේ. දැන් පළමු වටේ ජය ගත්තා. දෙවනි වටේ පළමු වටේ ජය ගත්තා කියලා දෙවනි වටේ ජය ගන්නෙම නෑනේ. එහෙනම් වෙන්න පුළුවන් දේ මොකද්ද? පළමු වටේ ජය ගත්තට පස්සේ දෙවනි වටය ජය ගන්නත් පුළුවන් පරාජය වෙන්නත් පුළුවන්. එහෙනම් ජය ගැනීම පරාජය වීම අතීත සිදුවීම් පදනම් කරගෙන මේ ප්‍රකාශ කරන්නේ. දැන් පළමු වටේ ජය ගත්තා කියලා ඊළඟ වටේට බලපෑමක් නැහැනේ. මොකද මේක තාම මේ තරඟේ පවත්වලා නැහැනේ. එතකොට අතීත සිදුවීම තමයි මෙතනත් පදනම් වෙන්නේ. එහෙනම් මේ සම්භාවිතාව වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ජය ගැනීම පරාජය වීම එහෙනම් ජය ගැනීම 5න් 3යි පරාජය වීම දැන් ඉතින්දී අපිට සටහන් කරා. කිව්වා මෙයා ජයග්‍රහණය කරොත් එතකොට ඊළඟ එක ජය ගැනීම 7න් 5යි කිව්වා. එහෙනම් 7න් 5යි එහෙනම් එකක් වෙන්න අනිත් එක 7න් 2ක් වෙන්න ඕන. ඒ වගේම කිව්ව දරුවනේ පරාජය වුණොත් ජයග්‍රහණය කරන්න තියෙන හැකියාව 7න් 3යි කියලා කිව්වේ. එහෙනම් පරාජය වුණා නම් ඊළඟ අවස්ථාවේදී ජයග්‍රහණය කරන්නත් පුළුවන් පරාජය වෙන්නත් පුළුවන්. එහෙනම් ජය ගැනීම අපිට කිව්වා 7න් 3යි කියලා ඒ අතීත සිදුවීම් පදනම් කරගෙන. එහෙනම් 7න් 3 නම් ජය ගැනීම පරාජය වීම 7න් 4ක් වෙන්න ඕන දෙන්න එකතු එකක් වෙන්න නම්. එහෙනම් 7න් 4ක් වෙන්න ඕන. එහෙනම් දරුවනේ මෙන්න මේ ආකාරයට මෙන්න වෙන්න පුළුවන්. මේ තරඟය පැවැත්වුවොත් වෙන්න පුළුවන් මොකද්ද? නැගිනතරු ක්‍රීඩා සමාජය දෙකම ජය ගන්න පුළුවන්. පළමු එක ජය අරන් දෙවෙනි එක පරාජය වෙන්න පුළුවන්. පළමු අවස්ථාවේ පරාජය වෙලා දෙවෙනි අවස්ථාව ජයග්‍රහණය කරන්න පුළුවන්. පළමු අවස්ථාව පරාජය වෙලා දෙවෙනි අවස්ථාව පරාජය වෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේගේ ප්‍රතිඵල ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් නියදී අවකාශය අපි ඉදිරිපත් කරේ. එහෙනම් මෙන්න මේකෙන් ඊට පස්සේ ඔබෙන් අහන්න පුළුවන් විවිධ වූ ප්‍රශ්න ඔබට ඉදිරිපත් කරන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. මේ උත්තර ටික පහසු කරගන්න ඔබට අවශ්‍ය නම් මෙන්න මේ විදිහට මේක සටහන් කරන්නත් පුළුවන්. බලන්න දරුවනේ මේ අත්ත දිගේ සම්භාවිතාවන් ගුණ කරලා 5න් 3යි 7න් 5යි ගුණ කරලා 35න් 15යි කියලා මෙන්න මේ වගේ සටහන් කරගන්න මේක අනිවාර්ය නෑ. සටහන් කරගත්තොත් ඔබට ඉදිරියේ අහන ප්‍රශ්න වලදී පිළිතුරු දෙන්න පහසු වෙන්න පුළුවන්. එහෙනම් 5න් 3 වැඩි කිරීම 7න් 2 අපිට පුළුවන් මෙන්න මේ අත දෙකේ සම්භාවිතාවෙන් ගුණිතය 35න් 6යි කියලා සටහන් කරන්න පුළුවන්. 5න් 2 වැඩි කිරීම 7න් 3 කියන එක අපිට පුළුවන් 35න් 6යි කියලා සටහන් කරන්න. ඒ වගේම 5න් 2 7න් 4න් ගුණ කරලා අපිට පුළුවන් 35න් 8යි කියලා මෙන්න මේ වගේ රුක් සටහනේ ඒ අතු ඉදිරියෙන් සම්භාවිතාව සටහන් කර ගැනීම ඉදිරියේදී ඔබට වාසියක් කරගන්න පුළුවන්. ඉදිරියේදී අහන ප්‍රශ්නවලදී අනිවාර්යෙන් නෑ දරුවනේ. ඒක අනිවාර්යෙන් ඔබ සටහන් කළ යුතු දෙයක් නෙවෙයි. පහසුකමක් විදිහට කරගන්න පුළුවන්. දැන් අපෙන් අහන ප්‍රශ්න මොනවද අහන්නේ? අපෙන් අහන එක ප්‍රශ්නයක් අහන තරඟ දෙකම ජය ගැනීමට හැකියීම. කාටද මේ නැගෙනතරු ක්‍රීඩා සමාජයේ තරඟ දෙකම ජය ගැනීමට හැකියීම. මේ තියෙන්නේ ජය ජය. අන්න 35න් 15යි. එතකොට අපිට පුළුවන් 35න් 15 ගත්තේ කොහොමද? 5න් 3 වැඩි කිරීම 7න් 5න් අපි ගත්තා 35න් 15යි කියලා. එතකොට තරඟ දෙකම ජය ගැනීමට හැකියවීම. දැන් ඊළඟට අපෙන් අහනවා දරුවනේ මේ තරඟ එක් තරඟයක්වත් ජය ගැනීමට හැකියවීම. එක් තරඟයක්වත් ඔන්න බලන්න දරුවනේ මේ භාෂාව හසුරවනදී එක් තරඟයක්වත්. එතකොට එක් තරඟයක්වත් ජය ගැනීමට හැකියි තරඟ දෙකම ජයග්‍රහණය කරනවා නම් වැඩිය හොඳයි. එක තරඟයක්වත් එහෙනම් අපි බලමු එක තරඟයක්වත් ජය ගැනීමට හැකියවීම බලන්න දරුවනේ මෙන්න තරඟ දෙකම ජය ගැනීම. එතකොට මෙන්න මේ අවස්ථාව ගන්න පුළුවන්. ජය ගැනීම පරාජය එකක් ජය ගත්තා පුළුවන්. පරාජය වීම ජය ගැනීම එකක් ජය ගත්තා පුළුවන්. එහෙනම් පරාජය වීම මේ අවස්ථාව ගන්න බෑ. එකක්වත් ජය ගැනීම ගන්න දෙකම පරාද වෙලා බෑ. එහෙනම් අපිට පුළුවන් දරුවනේ අන්න එක තරඟයක්වත් ජය ගැනීම කිව්වහම මෙන්න මේ හරි දාපු අවස්ථා තුනම ගන්න පුළුවන්. එතකොට මේ සම්භාවිතාවන්ගේ ගුණිතය 35න් 15යි, මේ සම්භාවිතාවෙන් ගුණිතය 35න් 6යි, මේ සම්භාවිතාවෙන් ගුණිතය 35න් 6යි. මේ ටික සේරම එකතු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් සිසිර සර් ඔකට පැහැදිලි කරා මේ එක අත්තක එතකොට මෙන්න මේ එක අත්තක මේ අතු දෙකේ සම්භාවිතාවන්ගේ එකතුව එකක් වෙන්න ඕන. 5න් 2යි 5න් 3යි 5න් 5යි කියන්නේ එකයි. මේ අතු දෙකේ සම්භාවිතාවන්ගේ එකතුව 7න් 2යි 7න් 5යි අනේ ඒත් එකක් වෙන්න ඕන 7න් 7යි. මේ අතු දෙකෙත් 7න් 4යි 7න් 7යි එකයි. ඒ වගේම දරුවනේ මේ සියලු සම්භාවිතාවන් එකතු කරොත් බලන්න 35න් 15යි 6යි 21යි 27යි 8යි 35යි මේ මුළු එකතුව 35න් 35ක් වෙන. ඒ කියන්නේ එකක් වෙනවා. එහෙනම් අපිට මෙන්න මේ අවස්ථාව විතරයි අවශ්‍ය. මේ අවශ්‍ය වෙන්නේ එක තරඟයක්වත්
ජය ගැනීම කිව්වහම බලන්න අපිට මෙන්න මේ අවස්ථාව හැර ඉතුරු තුනම ඕන. එහෙනම් අපි දන්නවා මුළු සම්භාවිතාවන්ගේ එකතුව එක වෙන්න ඕන නම් නොවන අවස්ථාව අඩු කරලා දැම්මට පස්සේ සරල විදියට පිළිතුරු ලබා දෙන්නත් පුළුවන්. මෙන්න මේ විදියට බලන්න ඔබට පුළුවන් මේකේ පිළිතුරු සටහන් කිරීමේදී අන්න මම එකෙන් අඩු කරනවා නොවන අවස්ථාව. බලන්න එකයි කියලා කියන්නේ මොකද? මේකේ සියල්ලම. ඒකෙන් දෙන්නම පරාජය වීම කියන එක 5න් 2යි 7න් 4යි ගුණ කරාම 35න් 8යි කියලා තියෙනවා. එහෙනම් එකෙන් 35න් 8ක් අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ දරුවන්ට පුළුවන් මේ 35න් 15යි 35න් 6යි 35න් 6යි එකතු කරලා පිළිතුරු ලබා ගන්නත් පුළුවන්. සරලව එහෙනම් එකයි කියලා කියන්නේ 35න් 35යි 35න් 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 8ක් අඩු කරාට පස්සේ අපිට ලැබෙන දරුවනේ 35න් 27යි කියලා මෙන්න ඒ එක තරගයක් වත් ජය ගැනීමේ සම්භාවිතාව. එතකොට මෙතෙන්දී අර භාෂාව හැසිරීමත් අපේ දරුවෝ මෙතෙන්දී හොඳින් සලකන්න ඕන. එතකොට මම මේ කතා කරේ දරුවනේ විභාගයේදී ඉදිරිපත් කරපු ගැටලුවකදී මොන ආකාරයෙන්ද අපිට මේ සම්භාවිතාව ඉදිරිපත් වෙන ආකාරයක් තමයි කතා කරේ. දැන් ඔබට දිස් වෙනවා මේ රුක් සටහන හඳිනකොට මේ රුක් සටහනේ විවිධ අවස්ථා. සමහර ප්‍රතිස්ථාපන සහිත රහිත කිව්වහම මොකද වුනේ? මේ රුක් සටහනේ තවත් වෙනස් වෙන්න පුළුවන් අවස්ථා. අපි සිසිර සර් එක්ක බලමු තවත් ගැටලුවක් වෙනස් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවද කියලා. ඔව් දරුවනේ දැන් මේ සමන්ස පැහැදිලි කරපු ගැටලුව අපි පොඩ්ඩක් සලකලා බලමු. මේකෙදී මේ වගේ තීරණ ක්‍රීඩා සමාජයක් ක්‍රීඩකයෙක් අපේ ක්‍රීඩකයෙක් අන්තර්ජාතික තරගයකට යනකොට මෙන්න මේ වගේ හැකියාවක් තියෙනවා. තියෙන්නේ මෙච්චර හැකියාවයි කොහොමද අපි මේක වර්ධනය කරගන්නේ? ඒ වගේ අපිට මේ සම්භාවිතාවය හරහා ඉදිරි තීරණ ගන්න ඉදිරියේ ගන්න අපිට ලබාගත හැකි ප්‍රතිඵල සඳහා අපි කොහොමද යන්නේ මොනවද අපි ප්‍රවර්ධනය කර යුතු කටයුතු මේ වගේ තීරණ ගන්න පුළුවන්. දැන් බලන්න අපි කෘෂිකාර්මාන්තය සම්බන්ධයෙන් උත් මේ වගේ තීරණ අපිට ගන්න පුළුවන්. අපි කරන ලද පරීක්ෂණ වලින් සොයාගත්ත තොරතුරු අනුව අපිට මෙන්න මෙච්චර ඵලදාවක් ලබා ගන්න ඕනේ කියලා මේ කොච්චරක් අපි පැල කරන්න ඕනේද හිටවන්න ඕනේද කියන මේ වගේ අවස්ථාවක් සම්බන්ධයෙන් කතා කරන්නයි අපේ සුදුම බලන් දරුවනේ මේ ගැටලුව. මෙන්න මේ ගැටලුවේ ඔබට දිස් වෙනවා පැලවීමට යොදා ගනු ලබන බීජයක් ප්‍රෝහණය වීම. ප්‍රෝහණය වීමේ සම්භාවිතාව. ප්‍රෝහණය වීම කියන්නේ පැලවීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ ප්‍රතිඵලයේ සාර්ථක වීම. 10න් 7ක්ද ප්‍රෝහණය වූ ශාකයක් ඵල දැරීමේ සම්භාවිතාවය. ඵල දැරීමේ සම්භාවිතය කියන්නේ අපි සාමාන්‍යයෙන් ගෙඩි එනවා කියලා කියන්නේ ඵල දරනවා. සම්භාවිතාවය 8න් 5ක් වේ. අපෙන් ප්‍රශ්න කීපයක් අහනවා. බීජයක් ප්‍රෝහණය වී ඵල දැරීමේ සම්භාවිතාව සොයන්න. බීජයක් ප්‍රෝහණය වී ඵල නොදැරීමේ සම්භාවිතාවය සොයන්න. මේ බ්ලේස් පැස්කල් විසින් මේ ඉදිරිපත් කිරීම කරන ලද්දී මේ වගේ අවස්ථාවල් පහසු කර ගැනීම සඳහා දැන් අපි කුලකවල පහසු කර ගැනීම සඳහා වෙන් රූප සටහන් නැන්දා. මේ වගේ ගැටලු පහසු කර ගැනීම සඳහා අපි රුක් සටහන් හෝ කාටිසිය තල අඳිනවා. අපි දරුවනේ මේ ප්‍රශ්න වලට උත්තර සපයන්න අපි රුක් සටහනක් අඳිමු. දැන් බලමු අපි රුක් සටහන. ඔන්න 10න් 7යි 8න් 5යි පැලවීම 10න් 7යි ඵල දැරීම. ඒ කියන්නේ ප්‍රතිඵල ගෙඩියන එකට 8න් 5යි. අපි බලමු. ඔන්න අපිට තියෙනවා අපි මුලින්ම මේ ශාකයේ මේ බීජය පැල කරනවා හිටවනවා. හිටෙව්වම ප්‍රෝහණය වීම. ඔන්න බලන්න ඒ අවස්ථාවේ අපිට තියෙනවා ප්‍රෝහණය වීම ප්‍රෝහණය නොවීම පැලවීම පැල නොවීම පැලවීමේ සම්භාවිතාව මේ බීජය සාර්ථක වීමේ සම්භාවිතාවය 10න් 7යි. එහෙමනම් පැල නොවීම 10න් 3යි. 10න් 3යි. ඔන්න බලන්න පළමු අවස්ථාව. දැන් හැමෝටම දැනෙන්න ඕනේ ඉස්සෙල්ලාම අපි සලකන්න ඕනේ පැලවීම. පැලවීමේ සම්භාවිතය. ඔන්න දැන් බීජය පැලවුණා. මේ අවස්ථාවේ බීජය පැලවුණා. සාර්ථක පැලයක් ලැබුණා. පැලයක් ලැබුණට බෑ ඒකේ ඵල දරනවද ඵල නොදරනවද ඵල දරන්නේ නැද්ද කියන අවස්ථාව තියෙනවා. ඔන්න දරුවනේ පැලවුණා. අපි බලනවා ඵල දැරීම කියන අවස්ථාව. ඵල දැරිය හැකි නොහැකි බව. මොකක්ද අපි ලියන්නේ? ඵල දැරීම ඵල නොදැරීම. ඔන්න දැන් අපිට ඒකට වෙනම සම්භාවිතාවක් දුන්නා. මොකද්ද? ඵල දැරීම 8න් 5යි 8න් 5යි. එහෙනම් ඵල නොදැරීම මං ඉස්සෙල්ලා ඉදිරිපත් කරා මූල ධර්මය 8න් 3යි. ඔන්න දරුවනේ අපි රුක් සටහන ඵල බීජයේ ප්‍රෝහණය වීම තුල ඇඳා. ඒ වගේම බලන්න බීජයේ ප්‍රෝහණය නොවීම අපි සලකනවා ඵල දැරීම ඵල නොදැරීම. දැන් මෙහෙම අපේ දරුවෝ එහෙම සලකනවා. දැන් පුරුදු වෙලා තියෙන එහෙමනේ. දැන් ප්‍රායෝගිකව හිතන්න දරුවනේ ප්‍රෝහණය නොවීම කියන්නේ මේ බීජයෙන් සාර්ථක පැලයක් ලැබුන්නේ නැහැ. පැලයක් ලැබුන්නේ නැහැ. පැලයක් ලැබුන්නේ නැත්නම්
කොහොමද පළ දරන්නේ? ඒ කියන්නේ දරුවනේ පැලයක් ලැබුණ නැත්නම් පළ දරන්න විදිහක් නැහැ. මේ රුක් සටහනේ මේ ප්‍රරෝහණය නොවීම කියන අත්ත මෙතනින් අවසන් වෙනවා. අපේ දරුවෝ කල්පනා කරන්නේ නැතුව පුරුද්දට වගේ ඇඳගෙන යනවා. ශාකය පැලවෙලත් නැහැ. ගෙඩි එනවද නැද්ද කියලා සොයා බලනවා. ඒක විසම්වාදයක් නේ. එහෙම වෙන්න බෑනේ. ඒ කියන්නේ මේ අත්ත මෙතනින් අවසන් වෙනවා. ඔන්න අපේ රුක් සටහන. මොනවද අවස්ථා? පැලවීම, පළ දැරීම, පැලවීම, පළ නොදැරීම, පැල නොවීම. ඒක එතනින් ඉවරයි. පැලුන්නේ පළවෙනි ප්‍රශ්නේ බලමු අපි. ප්‍රෝහණය වී පළ දැරීමේ සම්භාවිතාවය. ප්‍රෝහණය වී පළ දැරීම. බලන්න මෙන්න මේ අත්ත. ප්‍රෝහණය වී පළ දැරීම මෙන්න මේ අත්ත. ඔය අත්ත දිගේ යනකොට අපි කරන්නේ සම්භාවිතා ගුණ කරනවා. 10න් 7 ගුණ කිරීම 8න් 5. 10න් 7 ගුණ කිරීම 8න් 5. මාරු වුණාට එහෙම සංඛ්‍යා දෙක මාරු වුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 5 වරක් 7 35යි 8 වරක් 10 80යි. ඒ වගේම ප්‍රෝහණය වී දෙවැනි ප්‍රශ්නය. ප්‍රෝහණය වී පළ නොදැරීම. පළ නොදැරීම. ශාකය පැලවුණා. පැලවුණාට ප්‍රතිඵල නැහැ. ගෙඩි ලැබුණේ නැහැ. එහෙනම් මෙන්න මේ අත්ත 10න් 7 ගුණ කිරීම 8න් 3. 10න් 7 ගුණ කිරීම 8න් 3. 7 වරක් 3 21යි 8 වරක් 10 80යි. මෙන්න මේ වගේ විශේෂ අවස්ථා අපේ දරුවන්ට ගැටළු වලදී ලැබෙන්න පුළුවන්. සමන්ස ඔව් දරුවනේ අද දවසේ අපි කතා කරේ ඔයගොල්ලොත් එක්ක මේ සම්භාවිතාව කියන තේමාව යටතේ මොනවද ඔබට ලැබෙන්න පුළුවන් දැන් ලබා ගත යුතු දැනුම කුමක්ද කියන එක සහ විභාගයේදී මොන ආකාරයෙන්ද මේ දැනුම අපි යොදාගන්නේ කියන සම්බන්ධතාවය තමයි අපි කතා කරේ. ඉතින් මම හිතන්නේ අපේ දරුවන්ට ගොඩක් පැහැදිලි වෙන්නේ නැති විභාගයේ ලැබී හැකි ගැටලු ඒ ලැබින ආකාරයේ ගැටලු කීපයක් අපි ඔබත් එක්ක සාකච්ඡා කරා. එතකොට මෙතෙන්දී අපි දරුවන්ට පැහැදිලි ඇති මොන ආකාරයේ ගැටලුවක් ඒ ගැටලුවට ප්‍රායෝගිකව අපි මුහුණ දෙන්න ඕන විදිය අපි සාකච්ඡා කරා. ලකුණු ලබා ගන්න පුළුවන් ආකාරයේ පිළිතුරක් සකස් කරන ආකාරය අපි සාකච්ඡා කරා. ඉතින් අද දවසේ ඔබ මේ දැනුම ලබාගත් දැනුම තව තවත් පුනරීක්ෂණය කරලා පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියලා මේ ඔබගේ ඉදිරියේ ලැබෙන විභාගයේ ඉහළ ප්‍රතිඵලයක් ළඟා කරගෙන භාවිතා කරයි කියලා අපි අපේක්ෂා කරනවා. අපි ඒ වෙනුවෙන් ඔබට සුබ පතනවා. අද දිනේ මේ පාඩමින් අපි සමුගන්නවා. ඉදිරි සතියකදී හමු වෙනතුරු ආයුබෝවන්.